සුබ දවසක් වේවා ප්‍රේක්ෂකයනි. මගේ නම කැෂියන් පෙරේරා. මගේ මේ channel එකේ නම කැෂියන් පෙරේරා. එකෙන් මම කරන්නේ උසස් අධ්‍යාපනය හදාරන, ඒ කියන්නේ අපේ උසස් පෙළෙන් පස්සේ විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වන හෝ පෞද්ගලික විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වන හෝ වෙනත් උසස් අධ්‍යාපන පාඨමාලා හදාරන සිසුන්ට අවශ්‍ය කරන දැනුම මම ප්‍රචාරණය කරනවා. ඒ දැනුම මම දෙන්නේ engineering field එකෙන්. engineering mathematics, solid mechanics, soil mechanics, thermodynamics, fluid mechanics සහ structural subjects වලින් මම ප්‍රචාරණය කරනවා. දැනටමත් මම වීඩියෝස් කීපයක් කරලා තියෙනවා. ඊට අමතරව මම the base of all knowledge කියලා වීඩියෝ සීරීස් එකක් කරන්න යනවා. දැන් අද කරන්නේ ඒකේ 4 වෙනි වීඩියෝ එක. ඒතර ඔයගොල්ලෝ දැනටමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒතර ඒකෙන් මම කරන්නේ අපි ඉගෙන ගත්තයින් පස්සේ ඕනෑම කෙනෙක් ඒගොල්ලන්ට අවශ්‍යයි උගත්කමට අමතරව මිනිසෙක් ලෙස සිටීමේ හැකියාව. අමනුෂ්‍යෙක් ලෙස නෙවෙයි, මිනිසෙක් ලෙස සිටීමේ හැකියාව. ඒතර මිනිසෙක් වෙන්නේ මනසෙන් ඥාණයෙන් පමණක් නොව අධ්‍යාත්මයෙන් පැවතීම. ඒ අධ්‍යාත්මයේ පවතින්නේ ඒ තමන් අයිති ඒම ආගමට අදාළව තමන් ඒ ආගමෙන් ලබාගත් දැනුමයි. ඒතර අපේ ලංකාවේ ඕනම කෙනෙක් ගත්තොත් එහෙම ඒ කෙනෙක් එක්ක බෞද්ධ වෙන්න පුළුවන්, නැත්නම් ක්‍රිස්තියානි වෙන්න පුළුවන්, කතෝලික වෙන්න පුළුවන්, නැත්නම් ඉස්ලාම් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් හින්දු භක්තියෙක් වෙන්න පුළුවන්. තමුන්ගේ ආගම ධර්ම හොඳට කියලා තියෙනවා. තමුන්ගේ අධ්‍යාත්මයේ ගුණධර්ම වගා කරගෙන වර්ධනය කරගන්න කොහොමද කියලා. ඒ අනුව අපි ජීවත් වෙන්න ඕනේ. ඒතකොට අපි ඒ අනුව ජීවත් වෙන්න අපිට ආගම හරි විවාහ වෙනවා. ඒ ආගම තුලින් අපිට කියන්නේ තමුන්ගේ අධ්‍යාත්මය කොහොමද වර්ධනය කරගන්න ඕනේ. එතකොට අපි කොහොමද අනිත් අයත් එක්ක ජීවත් වෙන්නේ? මනුෂ්‍යයා කියලා කියන්නේ සමාජීය සත්වය. අමනුෂ්‍ය නම් සමාජීය ජීවත් වෙන්න බෑ. අමනුෂ්‍යයන්ට තනි වශයෙන් ජීවත් වෙන අමනුෂ්‍ය කියන જાතිය. ඒ ලෝකෙට කියත් අමනුෂ්‍ය අපායට කියත් අමනුෂ්‍ය තනි වශයෙන් ජීවත් වෙන්නේ. මනුෂ්‍යයා කියන සත්වයා සමාජීය සත්වෙක්. අනිත් මිනිසුත් එක්ක සහජීවනයෙන් ජීවත් වෙන්න දැනගෙන සිටින්න ඕනේ. ඒක උගන්වන්නේ කිසිම විශේෂකින් උගන්වන්නේ නැහැ. ඒක උගන්වන්නේ සාමාන්‍යයෙන් ආගමෙන්. තමුන්ගේ ආගම. එතකොට අපි ඒ ආගමෙන් අවශ්‍ය කරන දැනුම අරගෙන අන්‍යයන් සමග සහජීවනයෙන් ජීවත් වෙන්න ඕනේ. එතකොට ඒක තමයි මේ විශ්වයේ වමවදාල දෙවියන් වහන්සේගේ එකම අරමුණ. ඒතර උන්වහන්සේ කිව්වේ මොකක්ද? උන්වහන්සේ අපිව මේ ලෝකෙට එවලා තියෙන්නේ අපිට අනිත් මිනිස්සු සමග සහජීවනයේ ජීවත් වෙලා ඒ මිනිසුන්ගේ හොඳ ගුණ වගා කරන්න. අපිට ආධාර වෙන්න. අපි ආධාර වෙනවා ඒගොල්ලන්ට. අනිත් අන්‍යයන්ට. ඒතර ඒ අපි කරන රැකියාවෙන් අපිට කරන්න පුළුවන්. අපි රැකියාව කරනකොට සාධාරණව අවංකව ප්‍රතිපත්ති ගරුකව අපේ රැකියාවක් කරන්න. ඒ රැකියාව ගුරු වෘත්තිය වෙන්න පුළුවන්. ඉංජිනේරු වෘත්තිය වෙන්න පුළුවන්. වෛද්‍ය වෘත්තිය වෙන්න පුළුවන්. නීති වෘත්තිය වෙන්න පුළුවන්. කළමනාකරන වෘත්තිය වෙන්න පුළුවන්. එහෙම වෘත්ති නැතුව වෙනත් ඕනෑම රස්සාවක් වෙන්න පුළුවන්. බස් කොන්දොස්තර කෙනෙක් වෙන්න පුළුවන්. බස් එකක රීදුරෙක් වෙන්න පුළුවන්. නැත්නම් ත්‍රිවිල ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් නාගර සභාවේ ගුණ සුද්ධ කරන මිනිස්සෙක් වෙන්න පුළුවන්. ගුණ වදින මිනිස්සෙක් වෙන්න. තමුන්ගේ සේවය තමුන් අවංකව අපි රටට කරන්න ඕනේ. රටට කරනවා කියන්නේ අපේ රටේ විසින් අනිත් මිනිසුන්ට අපි කරන්නේ. රජයේ සේවකෙක් නම් අපි රජයෙන් පඩි ගන්නේ, රජයේ පඩි ගෙවන්නේ, රජයෙන් පඩි ගෙවන්නේ මිනිසුන්ගේ බදු මුදල්. ඒතර මිනිස්සු කියන්නේ අනිත් මිනිස්සු ගෙවන මුදල්. ඒ මිනිස්සු අපි වෙනුවෙන් ගෙවන මුදල් අපිට පඩියක් හැටියට රජයෙන් දෙනවා.
ඒත් අපි රජයේ සේවය අපි හැට කරනවා. රජයේ සේවය විතරක් නෙමෙයි පෞද්ගලික සේවය කරනවලත් එහෙමයි. අපි සල්ලි බලාගෙන නෙමෙයි සේවය කරන්නේ, මුදල් බලාගෙන නෙමෙයි. ඒ සේවය හරියට කරනවා. අවංකව කරනවා. මුදල් හම්බ කරන්න ඕනේ දහඩිය මහන්සියෙන්. අපිට මුදල් හම්බ වෙනවා නම් දහඩිය මහන්සිය නැතුව ඒක දෙවියන් වහන්සේ පිළිගන්නේ නැහැ. අපි මහන්සියට දහඩිය කෙරෙලා මුදල් හම්බ කරනවා. එහෙම තමයි දෙවියන් වහන්සේ මුලින්ම ආදම් ඒදන් වෙනින් පෙන්වෙන් පස්සේ උන්වහන්සේ කිව්වේ උඹ ආදම්ට කිව්වේ උඹගේ බිරිඳව බලා ගන්න ඕනේ දහඩිය මහන්සියෙන් හම්බ කරලා. දහඩිය මහන්සියෙන් උඹ වගා කරලා බිරිඳට කන්න ගෙනත් දෙන්න ඕනේ. එතකොට අපි වෘත්ති හරියට කරනවා. අවංකව සේවය කරනවා. අවංකව කරනවා. එතකොට අපි මේ දේ හරියට කරන්නේ නැත්තම් ඒ දේ තුල ඒ සේවය තුල ඉන්නේ දෙවියන් වහන්සේ නෙමෙයි, දෙවියන් වහන්සේ සුද්ධාත්මය නෙමෙයි, යක්ෂයා. යක්ෂයා කියලා කියන්නේ අමුතුවෙන් යක්ෂයෙක් වෙනුන්නේ අපායේ ඉඳලා මෙහාට මිනිසා යක්ෂයා වෙනවා. විද්‍යාව තුලින් තාක්ෂණය තුලින් මිනිසා යක්ෂයා කරා ගමන් කරනවා. ලෝකේ සංවර්ධනය සඳහා නෙමෙයි, මනුෂ්‍යක සංවර්ධනය සඳහා නෙමෙයි මේ විද්‍යාව දිනු වෙන්නේ, මේ තාක්ෂණය දිනු වෙන්නේ මිනිසාගේ අභාවය සඳහා. තව මිනිසෙක් මැරීම සඳහා විද්‍යාව දිනු වෙනවා. දැන් අද කොරෝනා වෛරසෙත් එක හේතුවක් ඕක තමයි. ඒක ප්‍රතිඵලයක්. විද්‍යාවේ ප්‍රතිඵලයක් තමයි. ඒතකොට අපි සමහර අය වෛරස් හොයනවා, වෛරස් උදාහරණ මිලි මරනවා, ඊට පස්සේ බිස්නස් එක ගෙනියනවා. පස්සේ බේත් වෙලා විකුණනවා. මිනිස්සු කාලා කෝටි ගණන් මරණයෙන් පස්සේ බේත් වෙලා විකුණනවා. බේත් හම්බ හොයාගත්තයි කියලා බේත් හදලා දෙනවා. ඒ රටවල. ඒකත් ඒ විද්‍යාඥයන්ගේ තියෙන යක්ෂ ප්‍රතිඵලයක් තමයි. යක්ෂ ක්‍රියාවේ ප්‍රතිඵලයක් තමයි. ඒවට දෙවියන් වහන්සේ විද්‍යාව දිනු කරේ නැහැ. දෙවියන් වහන්සේ මුලින් විද්‍යාඥයන්ට ඥානය දීලා විද්‍යාව හොයාගෙන ඉඳ හැරි ඒ සඳහා නෙමෙයි. මනුෂ්‍යගේ දියුණුව සඳහා, අතීතය සඳහා. අතීත දුන්නේ මිනිසාගේ දියුණුව සඳහා. රෝගී වුණාම නිරෝගී කරන්න මිස රෝගීව මරණයටපත් කරන්න නෙමෙයි. ඒතර ඉංජිනේරු වගේ කාර්යභාරය මොකක්ද? යම් කිසියක් ගොඩනැගීම. මිනිසාගේ යහපත සඳහා. ගුරුවරයාගේ කාර්යභාරය මොකක්ද? ශිෂ්‍යයන්ට විෂය කරුණු නොමසුරුව මිල මුදලට නෙමෙයි නොමසුරුව මිල මුදලක් ගන්න ඕනේ අවශ්‍ය ප්‍රමාණයට. නමුත් නොමසුරුව ගුරු මුෂ්ටිය තියාගන්න නැතුව එය නොසංගවා ශිෂ්‍යයන්ට ප්‍රදානය කිරීම. සමහර අය විෂයෙන් පොහසත් නැත්නම් ඒකට ටේක් කරන්න බෑ. විෂයෙන් පොහසත් නැති අය ගුරුවරු වෙනවා. සමහර මම ගිය වීඩියෝ එකේදී කිව්වා කිසිම රස්සාවක් කරන්න බැරි නම් ඒකට ක්වොලිෆිකේෂන්ස් නැත්නම් යන්න මම ගුරු වෘත්තියට යනවා. මම කිව්වා ඒ වෙලාවෙම ගුරු වෘත්තියට යනවා හොඳයි. යා සීනි රසා ගත්තා නම් මොකද යාව වැඩක් නැහැ ජීවත් වෙලා මේ ලෝකෙට. වැඩක් නැති මිනිස්සෙක් එහෙම මිනිස්සෙක් කිසිම වෘත්තියකට වැදගත් වෙන්නේ නැත්නම්. කියන්නේ යාට ක්වොලිෆිකේෂන්ස් නැත්නම් කිසිම දෙයක් ඉගෙන නැත්නම් යා ඉගෙන නැති මිනිස්සෙක් යා සුදුසුකම් නැත්නම් ඒ මිනිස්සයාට වැඩක් නැහැ නේ මේ ලෝකෙ ජීවත් වෙලා. ගුරු වෘත්තියට නම් අනිවාර්යයෙන්ම යන්න අරකයි. එතකොට ගුරුවරයෙක් වුණාම යාට නිසි දැනුම තියෙන්න ඕනේ. එතකොට සමහර කයි ඉන්නවා අපි හිතමු විශ්වවිද්‍යාල ශාස්ත්‍රයට ගන්නවා PhD තියනවා කියලා ගන්නවා. PhD MSc MPhil තියනවා කියලා ගන්නවා. ගත්තට යාට ඒක කිසිම දැනුමක් නැහැ. මං කිව්වා ගිය සැරේත් ඔය PhD MSc කරන අය කොහොමද කරන්නේ කියලා. සමහර කයි හැමෝම නෙමෙයි. සමහරකට දැනුමක් නැහැ. නමුත් එයාගේ ක්වොලිෆිකේෂන්ස් ආණ්ඩුවේ නීති හැටියට ලෙක්චර් කෙනෙක් හිට ගන්නවා නම් MSc එකක් PhD එකක් තියෙනවනේ කියලා එයාව ගන්නවා. ගත්තට එයා උගන්වන දේවල් ළමයිට තේරෙන්නේ නැහැ. එයාට විතරයි ඒක තේරෙන්නේ. දැන් මම බලනවා මම උගන්වන එක මට තේරෙලා හරියන්නේ නැහැ. ළමයින්ට උගන්වන්න පුළුවන්. ළමයින්ට තේරෙන්න පුළුවන් වෙනවා. ළමයින්ට තේරෙන්න කියලා කොහොමද මම දන්නේ? මම ළමයාගේ තත්ත්වයට වැටෙන්න ඕනේ. නැත්නම් ළමයාගේ තත්ත්වයට වැටෙන්නේ නැතුව මට ළමයා හිතන විදිය, පතන විදිය මට තේරුම් ගන්න බෑ. නෑ මම ඇවිල්ලා තියෙන උගන්වන්නේ. මම දැන් ලෙක්චර් කෙනෙක් කියලා පත්තල ඉවරයි. මට දැන් තියෙන්නේ කෙනෙම දැනුම දෙන්න විතරයි. කටෙන් එයා ඕනේ නැහැ දෙන්නේ රෝබෝ කෙනෙක් තියලා දුන්නා නම් ඒත් ඉවරයි. නමුත් පිටරටවල බලන්නේ ක්වොලිෆිකේෂන්ස් වලට වඩා ඉගෙනීම වල පුළුවන් හැකියාවක් තියෙනවා කියලා. ක්වොලිෆිකේෂන්ස් බලනවා පිටරටවල බලන්නේ වැඩිම ඉගෙනීම පුළුවන් හැකියාවක් තියෙනවා කියලා. අපේ රටවල එහෙම නෑ. අපේ රටවල විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ඔය PhD එක තියෙනවා පටකාලා ගත්තා. සමහරට අර හරියට මෙන්න මේ වගේ. ඉස්කෝලේ එක ඕලෙවල් පාස් කරලා ස්වේච්ඡා ගුරුවරු කියලා ගන්නේ. ඕලෙවල් ගන්නම ගන්නවා. අන්න ඒ වගේ තමයි. ඒක ගත්තා කෙලින්ම කිසිම දැනුමක් නැහැ. එයා කිසිම එක්ස්පීරියන්ස් එකකුත් නැහැ. ඔය මුලින්පත් වුණා. කාගෙත් යටතේ පුහුණුවක් ලබන්නෙත් නැහැ. කෙලින්ම පත් වෙලා මොනව උගන්නද කියලා දන්නේ නැහැ. ඔය උගන්න එනවා මොනවා. ළමයිට ඉතින් මිලෝ දාන්න තේරෙන්නේ නැහැ. ළමයිට කතා කරන්නෙත් නැහැ. කතා කරන්න බයයි. මොකද පළවෙනි සැරේ ළමයින්ට කතා කරන්න කිව්වොත් ළමයි ප්‍රශ්න අහනකොට මම කෙලෙනවනේ.
එතන මට PhD එකක් තියෙනවා මෙච්චර වැඩ බෑ කියලා අහුවෙනවනේ. එහෙම බෑ. දෙවෙනි වහන්සේ ඉස්සරහ අපිට එහෙම කරන්න බැරි නම් යායේ ගුරු වෘත්තියට යන්න ඕනේ. PhD එකක් තියෙන වෙන කොහේ වෘත්තියට ගියට කමක්. ඒත් ප්‍රයිවට් ටියුෂන් ක්ලාස් එකක් කරන්න කමන්නේ. ළමයින්ට ඒකත් කරන්න ලේසියෙන් බෑ. මොකද ඒක දැනුම අවශ්‍යයි. ළමයි අහන ප්‍රශ්න. අපේ ලංකාවේ ළමයි ප්‍රශ්න අහන්නේ නැහැ. ඒක නිසා ඕන කෙනෙකුට ඕන විදිහට වැඩි ගෙනියන්න පුළුවන්. පිටරට ළමයි එහෙම නෙමෙයි. පිටරට ගියා නම් අපේ විශ්වවිද්‍යාල ගුරුවරුන්ගෙන් කීප දෙනෙකුටම රස්සාව නැතුව ගෙදර ඉන්නයි වෙන්නේ. පිටරට ගියා නම් පිටරට ළමයි ප්‍රශ්න අහනවා. බයරද අහනවා. ඒ වෙලාවේ සර් එහෙම කියලා අහන්නෙත් නෑ. අහන්නේ නම කියලා අහන්නේ. ගුරුවරයා නම කියලා අහන මේ නමට මේ අපි මානෙල් can you answer this question කියලා අහනවා. question එක අහනවා. අපි එහෙම අහන්නේ නෑ ළමයි. ළමයි අර ආම්දුරුන්ගේ බණ අහගෙන ඉන්නවා වගේ අහගෙන ඉන්නවා. අපේ රටේ සංකල්ප අපේ රටේ සංස්කෘතියත් එහෙමනේ. ආම්දුරු බණ කියනවා අහගෙන ඉන්නවා. ඒක නම් ආගමික දෙයක් ප්‍රශ්නයක් නෑ අහගෙන ඉන්නට එහෙම තමයි අහගෙන ඉන්න ඕනේ ඒගොල්ලෝ. අහගෙන ඉන්නවා වගේ මේ ගිහින් ළමයි බණ අහගෙන ඉන්නවා වගේ අහගෙන ඉන්නවා ගුරු දේශන බණ. එහෙම හරියයි. ළමයි ප්‍රශ්න කරන්න ඕනේ නැගිටලා අහන්න ඕනේ මේ තේරෙන දේවල් ටියුෂන් ක්ලාස් එකේ නැගිටලා අහන්න ඕනේ. ටියුෂන් ක්ලාස් එකේ අහන්නේ දෙයක් නේ ළමයි 5000 6000 විතර එක වාට ඉන්න එක ළමයි කැවිලා යගොත් ළමයි පේන්නෙත් නෑ ගුරුවරයාට. ගුරුවරයාට ළමයි පේන්නෙත් නෑ. ළමයිට ගුරුවරයා පේන්නෙත් නෑ. එහෙම ටියුෂන් ක්ලාස් කරනවා. අධ්‍යාපන මූලධර්මයට සම්පූර්ණයෙන් පරස්පර විරෝධී ළමයි දහස් ගණන් දාගෙන පන්තිවල ගන්නේ. ඒවා අනේ මන් දන්නේ මේ රටේ අපේ ලංකාවේ කිසිම රජයක් බලන්නේ ළමයි 5000 6000 දාගෙන උගන්න පන්ති. තට්ටු හතරක දාලා පන්ති ළමයි දාන එක තට්ටුවක 1000ක් විතර දාලා ගුරුවරයා එක තට්ටුවක ඉඳන් උඩට මේ ස්ක්‍රීන්ස් දාලා උගන්වනවා. ඒවා අධ්‍යාපන මූලධර්මයට සම්පූර්ණ ප්‍රතිවිරෝධී. පුනි විරෝධී. විරෝධී ඒ වගේ දේවල් කොහෙම උගන්වන්න නරකයි. ඉතින් මේ ඒ වගේ දේවල් ටියුෂන් ක්ලාස් පවතින එක මේ රටේ අධ්‍යාපනය ගොඩ ගන්න නම් තියෙන එකම ක්‍රමය ටියුෂන් ක්ලාස් ඔක්කොම නවත්ත දාන්න ඕනේ. ඔක්කොම ටියුෂන් ක්ලාස් නවත්ත දාලා තියෙන්න ඕනේ ඉස්කෝලේ අධ්‍යාපනය හරියට තියෙන්න ඕනේ. ඉස්කෝලේ ගුරුවරු බොරු කරන්නේ නැතුව ළමයිට උගන්වන්න ඕනේ. ඉස්කෝලෙන් පස්සේ හරි තමුන්ගේ පඩියට වැඩියෙන් වැඩක් කරලා ඉස්කෝලෙන් පස්සේ ළමයින්ට බැරි ළමයින්ට උගන්වන්න ඕනේ. ටියුෂන් ක්ලාස් ඔක්කොම නවත්තන්න ඕනේ. ටියුෂන් ක්ලාස් එක කරනවා ගුරුවරයෙක් කරාට කමක් නැහැ. ගෙදර එක ළමෙක් තියාගෙන දෙන්නෙක් තියාගෙන. ඒක 10 ගණන් දාගෙන උගන්වන ළමයින්ට තේරෙන දෙයක්වත් නැහැ. ඒ තතු නිසා තමයි විශ්වවිද්‍යාල ළමයි ඇවිල්ලා ගොළුෝ වගේ විශ්වවිද්‍යාලෙ ඉන්නේ. ඒ විශ්වවිද්‍යාල ළමයි කටාරින්නේ නැහැ. කටාරින් විශ්වවිද්‍යාල කියලා කියන්නේ අනාගත પરම්පරාව රට බාරගෙන ඉන්න අනාගත પરම්පරාව. ඒගොල්ලෝ කටාරින්න නැතුනන් පස්සේ මොකද වෙන්නේ? ඒගොල්ලන්ට ජොබ් එකක් කරන දැනුමක් ලැබෙන්නේ නැහැ. දැනුමක් ලැබෙන්නේ නැතුනම කොහොමද ජොබ් කරන්නේ? ඉතින් අපේ රජයෙන් කියන්නේ මොකද්ද? විශ්වවිද්‍යාල වල පාඨමාලාවල් මාර්ග මේ නැවත ප්‍රතිසංස්කරණය කරන්න ඕනේ මේ රැකියාවට කොහෙද? මේ ඉන්න විශ්වවිද්‍යාලේ ඉන්න ආචාර්යවරු ඒක කරන්නෙත් නැහැ. ළමයි ප්‍රශ්නයක් අහන්නෙත් නැහැ. ආචාර්යවරු දන්නේ නැහැ ළමයි මොනවද දන්නේ නැත්තේ කියලා. ළමයි දන්නේ නැහැ මොනවද අහන්නේ කියලා. සමහර ළමයි කිව්වේ සර් අපි ක්ලාස් එකට ගියාම සමහර ක්ලාස් වල අපිට තේරෙන්නේ නැහැ මොනවද ගන්න කියලා අපිට අහන ප්‍රශ්නයක් අහන්න තේරෙන්නේ නැහැ. ඒකට එක හේතුවක් තමයි ටියුෂන් ගුරුවරු කට වහලා තියෙනවා. කට වැහෙනවනේ ඔටෝමැටික් 5000 6000 කියන තැන ළමයි ප්‍රශ්නයක් අහන්නේ නැහැ නේද? ඒ වගේ. ඉතින් දෙවෙනි වහන්සේ තුළ ඒ වගේ දේවල් අනුමත කරන්න බෑ. ඒවා හැදෙන්න ඕනේ. ඒතර දෙවෙනි වහන්සේ කියන්නේ මොකක්ද? අපි අන්තයන්ට ප්‍රේම කරන්න ඕනේ, මෛත්‍රී කරන්න ඕනේ. ප්‍රශ්න ඇති කරන මිනිස්සුන්ට ඒගොල්ලෝ මෛත්‍රී කරන්න ඕනේ. ප්‍රශ්න ඇති කරන්න නරකයි කාටවත්. අපි කරුණාවෙන් ජීවත් වෙන්න ඕනේ. ඒතකොට එහෙම කරදර දුක් විඳින ජීවත් වෙලා තමයි අන්තිමට ස්වර්ගය ලබා ගන්න පුළුවන්. ස්වර්ගය ලබා ගන්න ලීසි නෑ. ඒතර අපි මෙහි ඉන්න ගමන් දෙවියන් වහන්සේට අපි දෙවියන් වහන්සේගෙන් අපි සුද්ධාත්මය වහන්සේ අපේ ආත්මය පුරව ගන්න ඕනේ. ඒතර අපි නිරන්තරයෙන් දෙවියන් වහන්සේ ප්‍රශංසා කරන්න ඕනේ. මේ වගේ ලස්සන ලෝකයක් මවල දුන්නාට. මේ ලෝකය මවල දීලා තියෙන උන්වහන්සේ. මිනිහෙක් මවපු ලෝකයක් නෙමෙයි මේක. දෙවියන් වහන්සේ ලෝකය මවල දෙන මිනිහෙක් මවනේ ලස්සන මවයි. තේරෙනවනේ. විද්‍යාඥයෝ එක එක වෛරස් හදලා ඇරලා අන්තිම මිනිස්සුන්ට දුක් විඳින සලසන හැටි මිනිහ කරන්න ඔන්න ඔය දේවල් තමයි කරන්නේ. දෙවියන් වහන්සේ එහෙම කිසිම දෙයක් කරේ නැහැ. ලස්සන ලෝකයක් මවල දීලා තියෙනවා මිනිහා ඒක විනාශ කරනවා. විද්‍යාව දෙවියන් සම විනාශ කරන යනවා. නමුත් දෙවියන් වහන්සේ අපිට මේ වගේ ලෝකයක් දීලා තිනකොට අපේ ශරීරයේ පව අපේ ඥානයේ පව දීලා තිනකොට අපි දෙවියන් වහන්සේට නිරන්තරයෙන් ප්‍රශංසා කරන්න ඕනේ. ප්‍රශංසා කරන්න ඕනේ. අපි දෙවියන් වහන්සේට කියන්න ඕනේ. ඔදින් වැඩි පොළොව සියලුනේ ගොසව් හිමි සඳහා සොම්නස් බර සිතිනි පිළි සමිඳු මෙහෙ කරව. එන්න ඔවුන් දෑ හැමුවට තොසින් ගය ගයා දෙවියන් වහන්සේට මෙහෙ කරන්න ඕන අපි. දෙවියන් වහන්සේ කියලා කියන්නේ කොච්චර බලගතු බල පරාක්‍රමයේ වහන්සේද? අපි සාමාන්‍ය නඩුකාරයෙක් ගත්තොත් නඩුකාරුණාංශ කෙනෙක් ගත්තොත් නඩුකාරුණාංශට අපි බොහොම බයෙන් උසාවියට යන්නේ. නඩුකාරුණාංශ වගේ නෙමෙයි නඩුකාරුණාංශ කියන්නේ සාමාන්‍ය මිනිහෙක්නේ. නමුත් දෙවියන් වහන්සේ කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ කියන්නේ මේ ලෝකයේ මුළු විශ්වම වවාදර තැනන වහන්සේ. කොච්චර බයෙන් අපි අපේ පල්ලියක සප්සාංශයේ ඉස්සරහට යන්න ඕනද? පල්ලියේ සප්සාංශයේ ඉස්සරහට උන්වහන්සේ ජීවත් වෙනවා. උන්වහන්සේ වැඩ සිටිනවා.
නමුත් මම මිනිස්සු පල්ලි වලට යන්න ගියාම යන්නේ නිකන් අර මේ අයිස්ක්‍රීම් කන්න යනවා වගේ කඩේට යනවා වගේ කඩලා කඩේට යනවා වගේ යන්නේ. ඇඳගෙන නැත්නම් එහෙමයි. ගෑනු කට්ටිය ඇඳගෙන නැත්නම් ඒ විදිහටම ඇඳගෙන යන්නේ. පිරිමි කට්ටියන සාමාන්‍ය එහෙම ඇඳගෙන ගිහලා නැහැ. ගෑනු කට්ටිය ඇඳගෙන යන්නේ මේ විදිහට. සුද්දන් රටවල නම් එහෙම යන්නේ නැහැ. සුද්දන් රටවල යන්නේ ලස්සනට ඇඳලා ලස්සනට පල්ලිට යනකොට එහෙම යන්නේ. ස්විමින් සූට් එක ගහගෙන යන්නේ නැහැ පල්ලිට යනකොට. අපේ රටේ ස්විමින් සූට් එකට අන්ත සූට් එකට අර ගස්සල රාමදින මිනිස්සු අඳින සූට් එක ඇඳන් තමයි ගෑනු අය පල්ලියට යන්නේ. සමහර පල්ලි වල. හැම පල්ලි වලටම නෙමෙයි. මම ඉස්සර හිටපු පළාතේ එහෙම තමයි ඒ පල්ලි වලට ගියේ. දවසක් ඒ පළාතක මේ ඒ මම ඉස්සර හිටපු පළාතේ ඒ පල්ලිය තිබුණේ පාරට උසින්. පල්ලියේ පාරේ යනවා මේ පෙරහැරක්. පෙරහැරක් කියලා කියන්නේ අපේ ආගමේ පෙරහැරක්. දේවමාතන් වහන්සේගේ ප්‍රතිමාවක් කරන. ඒ වෙලාවක අර වගේ රාමදින සූට් එකෙන් ගෑනු ළමයි ඉඳලා තියෙනවා පඩි වල. ඉතල උඩින් බිමට වැටිලා. පෙරලිලා. බර්නම් පස්සේ ඉතින් මොනවද දන්නවද කියලා මොන වගේ දර්ශනයක්ද ඉතින් දර්ශනය වෙන්නේ කියලා හැමෝටම පේනවනේ. පේච්චිලා එතන සිස්ටර් කෙනෙක් ඉඳලා සිස්ටර් අයියෝ මගේ අම්මෝ කියලා සිස්ටර් කියලා. සිස්ටර් දැක්කම කලස් දාන්නත් ඇවිල්ලා ඒක. සිස්ටර්ලා ඔය කලස් දාන්න නෙමෙයි සිස්ටර් හදලා තිබුණා. හැබැයි ඉන්නකොට දැක්කම මම සිස්ටර් කෙනෙක් නම් කෙලිම කියනවා ළමයෝ ඕක අරනවා රාගහකට නගින්න ඕක මේ ඕක ඇඳගෙන. යන්න පොල් ගහකට නග රාමදින්න යන්න කියලා. මෙහෙ ඉන්න එපා මේක බලන්න. මම නම් කියන්නේ. මෙහෙ මෙහාට එනවා නම් ඇඳගෙන ඉන්නේ සිස්ටර් කෙනෙක් වගේ දිග ඇඳුමක් ඇඳගෙන ඉන්න ගෑනවා. ගැහණුවෙන් නරක වෙන්න බෑ. ලංකාවේ ගැහණුවෙන් නරක වුණොත් ලංකාවේ නෙමෙයි ලෝකවටම ගැහණුවෙන් නරක වුණොත් එහෙම පිරිමි කෙනා ඉබේම නරක වෙනවා. ගැහණුවෙන් ලස්සනට අඳින්න ඕන. පිරිමි කෙනෙක් නරක වෙන කියලා ගැහණුවේ නරක වෙන්නේ නැහැ. ගැහණුවෙන් නරක වුණොත් පිරිමි නරක වෙනවා. පිරිමි නරක වුණොත් ගැහණුව නරක වෙන්න පුළුවන්. නමුත් ගැහණුව අඳින එක ලස්සනට අඳින්න ඕන. ඒතර ඒක නෑ. ඒතර අපි මේ ඒක හොඳට තියෙන්න ඕනේ. ඒතර මේ සද්ධර්මෝ ජීවත් වෙන්න ඕනේ. ඒතර අපි දෙවියන් වහන්සේට යන්න ඕනේ. ස්විම් සූට් එක අඳගෙන නෙමෙයි ලස්සන ඇඳුම අඳ දිගට ඇඳගෙන යන්න ඕනේ. ගැහණුව අය නම්. පිරිමියත් අරන ලෝකෝ කැඳගෙන යන හොඳයි. ලෝකෝ පයක දාගෙන යන හොඳයි. කලිසම සරම ගහගෙන යන. සරම හරි සිංහල ඇඳුම අඳන් ගියත් කමන්නේ උඩින් පල්ලේ යනවා. ලෝගෝ වගේනේ. එතන කියන හොඳයි දෙනවා සිසරප්. දෙනවා සිසරප් අපි යනකොට මේ අපේ ඇඟ වහගෙන යන්න ඕනේ. දැන් පල්ලියේ පේතුමා සම්පූර්ණ ලෝගෝ ඇඳගෙන ඔක්කොම මේ කරේටම වහන්නේ ඔක්කොම වහගෙන උන්වහන්සේ එතනට එන්නේ. ආතාරයට පූජාසනට වඩින්නේ. එහෙම ඉන්න ඕනේ මේ ගැහණු පිරිමි ඔක්කොම. ගැහණු වෙන හරි ආශිර්වාද විදිහට කලිසම් ගහගෙන කලිසමෙන් ඇඟ හැඩේ පේන විදිහට ඇඳගෙන යනවා. හරි කැතයි ඒක දැක්කම. මේ දැන් පිරිමියත් එහෙම අඳින්න පටන් ගන්න. හැමෝම අඳිනවා අර විදිහට. මම නම් කියන්නේ එහෙම ඇඳන හොඳයි. එතකොට අපි ශුද්ධාත්මන වහන්සේ ලබාගෙන මෙතනින් පටන් මේ ගීතේ ගායනා කරමු.
කිදෙවිඳු දනි විපායි විපා ඕන් වහන්සේ මේ අප වඩා සදා ලෝක ආයත ප්‍රේතමා අපිව මුජනයෝ එතුමන් වෙනේ බැටලූ එන්න දෙවිසුරුනට තොපේගේ ගයා ඕන් වහන්සේ තොපගේ තොසින් වනැත්වා वासरे वदवेतम मंडपेट पसस्गी गया एतमन हट तुकिद पुदा वनव नमुतुमा නැගී එන්න දෙවිසුරුනට තොපේගේ ගයා ඕන් වහන්සේ තොපගේ තොසින් වඩත්වා වෙතිද සමිඳුනේ සදා නොසිඳෙන ගුණගුණේ බලවන්නෝ වහන්සේ කපට එතුමානෝ වන්නෝ නැගී එන්න දෙවිසුරුනට තොපේගේ ගයා ඕන් වහන්සේ තොපගේ තොසින් වනත්වා සමින්දේ ඔබේ කූඩාරමේ සැරිසරන්නෝ කවුරුදෝ ඔබේ පිවිතුරු කඳු කරේ පා තබන්නෝ කවුරුදෝ හිතේ කිලුටක් නැතිව හැසිරෙන්නෝ යුක්ති සහගත දෙයට හිත දෙන්නෝ නොවක් හිතකින් ඇත්ත පවසන්නෝ අනුන් අවමන් දිවෙන් නොකියන්නෝ සොහොයුරන් හට නපුර නොපතන්නෝ අනුන් හොඳ නම කිළිටි නොකරන්නෝ සියලු දුසිරිතෙන් කෙරෙන් දුරවන්නෝ සුසිරිතට නිරතුරුව හිත දෙන්නෝ මුදල් දී ගිනි පොලි නොකරන්නෝ අල්ලසක්ගෙන අනුන් නොපෙලන්නෝ අහිංසකයන් පෙලා නොතලන්නෝ නිදොස් අය පිට වරද නොතබන්නෝ කුරිරුවන් අතදුරින් දුරලන්නෝ සමිඳු ජන බොහොමකින් සලකන්නෝ සමිඳු බාරය පැහැර නොහරින්නෝ මෙබඳු අයමයි වාසනා ලද්දෝ දැන් මෙතන මම කිව්වා මෙන්න මේ ගීතිකාවේදී සොහොයුරන් හට නපුර නොපතන්නෝ එතකොට දැන් අපි උංගා දුරට මේ ලංකාවේ තමයි පිටරටවල නම් එහෙම නැහැ. අපි ලංකාවේ ජීවත් වෙනකොට මේ සොහොයුරෝ කියලා කියන්නේ ගෙදර සොහොයුරෝ ඉන්න පුළුවන් සමහර වෙලාවට නැත්තම් මේ අපි අසල්වැසි ජීවත් වෙන සොහොයුරෝ. අය අසල්වැසි. දැන් සමහර අය අපි හිතමු ගෙවල් දෙකක් තියෙනවා. එකක ජීවත් වෙනවා ටිකක් සාමාන්‍ය මිනිස්සු ජනතාව. ඊට අල්ලපු ගෙදර ජීවත් වෙනවා හයිෆයි ජනතාව. හයිෆයි වගේ ජීවත් වෙන ජනතාව. අපි දන්නේ නැහැ කොහොමද කියලා කරන්නේ. ජීවන රටාව. නමුත් මෙතන ඒ
අඩු තත්ත්වයෙන් ජීවත් වෙන ජනතාව අර අල්ලපු ගෙදර ඉන්න මිනිසුන්ට නපුරට පතන. නපුර පතනවා කියන්නේ අපිට හෙන ගහලා පණ. මොනවා කරනවද දන්නේ. මොන බිස්නස් කරනවද දන්නේ. අපිට කවන්නේ ඒගොල්ලෝ මොනවා බිස්නස් කරත් ඒගොල්ලෝ හොඳින් ජීවත් වෙන නේ ඇති. නරක බිස්නස් මොනවා හරි කරනවා නම් ඒගොල්ලෝ පොඩ්ඩක් කරුණු පාදක දුන්නා හොඳයි ඕවා කරන්න එපා හොඳින් ජීවත් වෙන්න කියලා. නමුත් ඒකට ගිහිල්ලා ඔය අපේ ලංකාවේ තමයි ඉතින් පිටරට වල නේම නැහැ. රතු රෙද්දක් ඇඳගත්තු රතු පටියක් ඇඳගත්තු සුදු රෙද්දක් ඇඳගත්තු කට්ටඩියක් ගාවට ගිහිල්ලා කියනවා අන්න පොඩි විනයක් කරන්න අල්ලපුවත් ඉන්නවා මේ මට දැක්කම උගලන්නේ නැහැ යාගේ සැපත කරදර කරනවා එහෙම නිකන් බෑ මේක කියලා සල්ලි වියදම් කරලා ඉතින් කරනවා ගුරුකමක් කරනවා ඉතින් ඒ ගුරුකම වදිනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ මේ මිනිස්සු මත යහතින් ජීවත් වෙන මිනිස්සු මත නමුත් ගුරුකම් කරපු පාපේ ගුරුකමක් කරා කියලා කියන්නේ එතන යක්ෂයාව තමයි ගෙන්නන්නේ ගුරුකම කරලා ගෙන්නන්නේ ඉතින් දෙවියන් වහන්සේට කියන්නේ නෑනේ මේ කටටාල දෙවියන් වහන්සේත් එක්ක ගණදිනුවක් නෑනේ කටඩිය කියන්නේ දෙවියන් වහන්සේත් එක්ක ගණදිනුවක් නෑ අමුත ඒක මතක තියාගන්න කටඩි කවද දෙවියන් වහන්සේත් එක්ක ගණදිනු නෑ ලංකාවේ වෙසන කට්ටඩි එකෙක්වත් පිටරටත් වෙසන කට්ටඩි ඉන්නවා. ඔය ක්‍රිස්ටල් බෝල් කියලා එකක් තියෙනවා. අංජනගිරි බලනවා වගේ ලංකාවේ ඒ වගේ රටවල අංජනගිරි බලන ක්‍රම තියෙනවා. ඒ පිටරටවල ක්‍රිස්ටල් බෝල් කියලා. සුද්ධෝ ඒවා කරනවා. ඒ පිටරටවල යක්ෂය හැමතැනම රජ කරනවා. ලංකාවට වෙලා තියෙන්නේ ඔය අංජනගිරි ඒ වගේ ක්‍රමයට තමයි යක්ෂය ලංකාවට වෙලා තියෙන්නේ. අපේ කතෝලිකයෝ දන්නේ නැහැ. අපේ කතෝලික මිනිස්සු විශේෂයෙන් මම මේ කියන්නේ කතෝලික මිනිස්සු. මම දැන් ඊපෙරදා අපේ දන්න හඳුනන හොඳ ගෙදරකට ගියා. කැම්පස් එකේ ආචාර්යවරයෙක් ගාවට ඒගොල්ලෝ බෞද්ධ අය ඒගොල්ලන් ගෙදර ගිය වෙලාවේ ඒගොල්ලන්ගේ යාගේ මහත්තයාම දුරන්නේ යාගේ නෝනා ඉතින් කිව්වා මේ කතෝලිකය මෙහෙම මේ කතෝලිකය කිසියක් දන්නේ නැහැ නේ ආගම ගැන කිසියක් දන්නේ මට තේරුණා ඒ කතෝලිකය දැන් ඒගොල්ලෝ ආශ්‍රය කරන පවුල දෙන කතෝලික පවුලක් මම කතෝලික පවුල කතෝලික මිනිස්සු කිසිම දෙයක් දන්නේ නැහැ දන්නේ නටන්න විතරයි නත්තලට උඩ පැනගෙන නටන්න දන්නේ කන්න බොන්න ජොලි කරන්න උරු මස් ගේන්න ඕන කන්න අඩි ගේන්න ඕනේ අරකු ගේන්න ඕනේ ජොලි කරන්න ඕනේ පාටියක් තියෙන්න ඕනේ ගෙදර දැන් මේ ඇත්තටම කියනත් මේ රජෙන් ලොකු දෙයක් කරා මේ කොරෝනා නිසා මේ නත්තල් පාටි නැති කරේ නත්තල් පාටි ඔක්කොම බොරු මමත් හරිම විරුද්ධයි ඒ පාටි වලට මම නම් බොන්නේ නැහැ කවවත් දුවත් නැතුණ පාටි නම් ගන්නේ නැහැ සාමාන්‍යයෙන් නත්තලට ඉතින් මම කනටලා කරන්නේ මොකද අසල් වැසියන්ට දෙන එක තමයි කරන්නේ මමයි මගේ සහෝදරිය එකතු වෙලා අසල් වැසියන්ට නත්තල් දෙනවා නත්තල් දෙනවා කියන්නේ මොනවා හරි කේක් කෑල්ලක් හරි මොකක් හරි ගිහලා දෙනවා මේ මිනිස්සුන්ගේ අතට ගෙදරම ගිහලා දෙනවා ඒ මිනිස්සු බලන් ඉන්නවා නත්තල මොනවා හරි දෙයි කියලා ඒ දෙන්නේ මේ කේක් කෑල්ල පොඩි කේක් කෑල්ලක් දෙන්නේ මෙතන පොඩි කේක් කෑල්ලක් දෙන්නේ මොකද ඒකෙන් දෙන්නේ නත්තල් ප්‍රීතිය සහෝදරත්වය දෙන්නේ මිසක් කේක් කෑල්ල නෙමෙයි දෙන්නේ නැත්තම් මං බෑගෙන් බෑගේ ජුස්සන් කියලා දෙන්නේ නැහැ මිනිස්සුන්ට ඒකත් අපරාධයක් නේ දෙවනාස් විතර සතුරු වෙන එක නත්තල් ඊට වඩා දේවල් තියෙනවා කරන්න නත්තල් විතරක් කරන්න ඕන දේවල් නෙමෙයි මේව හැමදාම කරන්න ඕන දේවල් නත්තල් විතරක් ගිහිල්ලා මේ පවුලට දුප්පත් මිනිස්සුන්ට ආදර කරන ඒව නෙමෙයි ඒව කරන්න ඕන නිරන්තරයෙන් ජීවිතේ නිරන්තරයෙන් කෙරෙන්න ඕනේ දේවල් ඕවා ඒක කාට විතර සීමා කරතම ඒ කාට විතර කරන අනිත් දවස් වලට නෑ අනිත් දවස් වල කුලං කරලා කොහොම අපරාධ පවක අපරාධකම් කරලා අර මං ගියේ පාර වීඩියෝ එකේ කිව්වා වගේ රාගම හරක් මරලා නාකිමිනියා අපායට ගිහිල්ලා අන්තිමට දේශමින් පෙනී හිටියේ ඒ වගේ අන්තිමට පෙනී හිටියේ ඇවිල්ලා කොයි කොහෙ මරණයෙන් පස්සෙත් ඒක එක තැන්වල පෙනී හිටියේ අන්න අරේ ඉන්නවා මෙහි ඉන්නවා තවත් එකක් මම දන්න එකක් තිබුණා මේ ගිනි පොලි කාර්ය දැන් මේ කියනවනේ ගිනි පොලි කාර්ය මුදල් දී ගිනි පොලි නොකරන්න ගිනි පොලි අය කරා වැල් පොලි වැල් ගිනි පොලි ඒ මෝදර හිටිය එක්කෙනෙක් යා ගිනි පොලි කරලා කොළඹ මෝදර මේ ගිනි පොලි කරලා ඉතින් යා හැමදාම මේ ගිනි පොලිට දීලා යනවලු මේ කන්තර වල මිනිස්සුන්ට පොලිට දීලා පඩි දින දවස් වලට ගිහිල්ලා ඉන්නවා මිනිහා ලී සිරපු දෙකක් දාන්න ඉන්නවා ලී සිරපු දෙකක් දාලා ගිහිල්ලා ඉන්නවා ඉතින් කන්තර මිනිස්සුන් අල්ලගන්න ඉතින් මේක උනේ මෙහෙමයි මේ අල්ලපු ගෙදර එක්කෙනෙක්ගේ දුවෙක් කවුද බැඳලා මිනිහා මැරුණාන් පස්සේ මේ හැමදාම උදේ පාන්දර ඔය ගෑස් ලාම්පුව වටින් යනවලු ඒ පොලිසිය මෝදර පොලිසියෙන් ගෑස් ලාම්පුව වටින් උදේ පාන්දර 5ට යනවා අල්ලගන්න. තරම් තණ්හාවක් තිබිලා මිනිහට සල්ලි වලට. උදේ පාන්දර 5ට ගෑස් ලාම්පුව වටින් දැක්කම ඉතින් මිනිස්සුන්ට good morning එහෙම කියන්නේ නැහැ නේද? ඉතින් මේ අල්ලපු ගෙදර එක්කෙනාගේ දුවත් බැඳලා යාට තෝම හම්බෙලා අයිබෝන් එහෙම good morning එහෙම කියලා දෙනවා කලින් මැරෙන්න ඉස්සෙල්ලා මිනිහා දන්නේ නැහැ පස්සේ මිනිහා මැරලා කාලා ගිහලා එයා දන්නේ නැහැ. එයා දවසක් උදේ පාන්දර එනකොට මෙයා හම්බෙලා good morning කියලා. ඊට මෙයා කියලා දෙන ගෙදර ගිහිල්ලා මේ අර අලපුවත් අර වයසක අංකල් ජීසිරපු දාන අංකල් හරි නම කියන්නේ නැහැ හොඳ නැහැ නේද කියන්නේ
එයා හරි හොඳයි නේද බලන්න අපි දැක්කම good morning කිව්වා. ආ good morning කිව්වා. good morning කියන්නේ කොහොමද? එන්නේ මරලා දැන් මාස ගානක් අවුරුදු ගානක් වෙනවා නේ එන්නේ මැරලා. මැරලා මැරලා නෙමෙයි මිනිස්සේ මට මූට අමුණ good morning කියාගෙන ගියේ. මූඩත් පාත් කරන good morning කිව්වා. නෑ නෑ. මැරලා එනකොට ගෑස් ලාපුවට අම්මුනේ මට අම්මෝ යා මට පණ පිටින් ගියේ ඉතින්. පණ පිටින් යන්නේ නැහැ ඉතින් එහෙනම් ඒ 아무තු ඉපදලා නැවත ඉපදලා වෙන්නේ නැති කියලා මේ මිනිස්සු විහිළු කරා. ඊපස්සේ මෙයාට හරි පුදුමයි. මෙයා පස්සේ පතරේට ලිව්වලු ඒක. මැරුණත් මේ ලෝකෙට එනවා. දෙක තමයි අර ආචාර්යවරයාගේ නෝනා මට කිව්වා ඔයගොල්ලන්ගේ ආගම විශ්වාස කරන්නේ නැහැ නේද මැරුණත් මැරෙනවා. අහන්නේ අම්මේ මේ අපේ ආගම ගැන දන්නේ නැති මිනිස්සු තමයි ওই කතාව කියලා තියෙන්නේ. මැරුණත් මේ ලෝකෙට එනවා ගැලවීම කියන්නේ ඒකයි. අපේ ගැලවීම කියන්නේ ආත්ම ගැලවීම. මේ ලෝකෙන් ගැලවිලා යන්න ඕනේ. මේ ලෝකේ තියෙන සියලුම දේවල් වලින් ගැලවිලා, සියලුම ආසාව වලින් ගැලවිලා ඒ ලෝකෙට දෙවනාසෙට යන එක තමයි ගැලවීම කියලා කියන්නේ. අපායට ගැලවීමක් නැහැ. අපාය කියලා කියන්නේ අපායේ වෙනම තැනක් යන්නේ නැහැ. මෙහි තමයි අපායයි දුක් වෙන්නේ. මෙහාට එනවා. දැන් ඔය මෝහිනිලකාරී මේ පැත්තේ ඇවිත්දන් ඉස්සර ලංකාවේ. මෝහිනි කියන්නේ ලෝකෙටම ලංකාවටම ආවෙනික අවතාරයක් නේ. ඒක එංගලන්තේ ගියේ නෑනේ මෝහිනි. මෝහිනි ගියේ ලංකාවේ. දැන් මෝහිනිට වඩා මෝහිනිය ලංකාවේ ඉන්න නිසා පර පිටින් ඉන්න නිසා මෝහිනිය යන්නේ නැහැ. මෝහිනි මෝහිනි බයි දැන් ඉන්න ගෑනුවා දැක්ක සමහර ගෑනුවා දැක්ක. ඒක නිසා මෝහිනි යන්නේ නැහැ පාර. ඔව් වාගෙට ඇඳුම දැක්ක මෝහිනි තදගෙන ලස්සනට මෝහිනි කියන්නේත් එහෙමනේ පිරිමි කෙනෙක් දැක්කම අර බබාව දිලා රෙද්ද ඇඳගෙන පොඩ්ඩක් මේ රෙද්ද ඇඳගන්න. ඒ රෙද්ද හොඳට ඇඳගෙන යනවා මෝහිනි. ඇඳගෙන රෙද්දත් හොඳට ඇඳගන්න තමයි මේ ළමයා දෙන්න හදන්නේ. දැන් අපේ ගෑනුවා ඇඳගෙන රෙදි නෙමෙයි ඇඳගෙන රෙදි නැතුවනේ යන්නේ වාගෙට යන්නේ. උටත් නෑ යටත් නෑ. ඒතකොට මොහිනී හොඳයි වෙතු බලවම. මොහිනී ස්වර්ග රාජ්‍යෙට ගියත් දන්නේ සමහර වෙලාවට ගලවිලා. අපේ ඉන්නේ ගෑනු දැක්කම. දැන් මේ ඉන්නේ තමයි මොහිනී විතන්ට ඊට පල්ලෙහාට යන්නේ තියෙන්නේ. බාගෙට නැගෙන හැටි දැක්කම. හරිම අවලක්ෂණයි දැක්කම. මම ඔහොම ගෑනු කෙනෙක් දැක්කම ඉස්සිරි මොනවා කරන අහක බලනවා පේන්නම. ගෑනට පේන්නම තුච්ච කරනවා කියලා පෙන්නනවා. දකින්න අකමැති කියලා පෙන්නනවා. මූණ නිකන් මෙන්න මේ මූණ කැප මූණක් දාගෙන මෙහෙම කළා මූණ කැප මූණක් දාගෙන ආවම කළා ආලක්ෂණක අහක බලනවා. එහෙම තමයි ඔයගේ ගෑනුට කරන්නේ. ඒක බලලා සන්තෝෂ වෙනවද කියලා බලන්නේ යන්නේ. මම නම් පෙන්න අපෝ දැක්කම හරි අප්‍රසන්නයි කියලා පෙන්න අහක බලන්න. බලලා පොඩි ළමෙක් එහෙම පුංචි ළමෙක් දිහා බලනවා කරනවා. hina දානවා. ඒ පොඩි ළමෙක් යනවා නේද. සමහරට ඒ ගෑණි තියෙන පොඩි ළමෙක්ගෙත් එහෙම අනේ පොඩි ළමයි ලස්සනයි අම්මා නම් හරි අවලස්සනයි කියලා කියනවා. මූන්ටම කියනවා. මම කියන්නේ. එනවාස කියන්නේ ඇත්ත කතා මේ ඇත්ත කතා කරන්නේ මේ කියන ඇත්ත කතා කරන්නේ. සත්‍ය නොවසන් නොකර කතා නොකර ඇත්ත කතා කරන්න ඕනේ. කවුරු හිටියත් කරන්න දෙයක් නෑ ඇත්ත කතා කියන්න ඕනේ. මිනිස්සුන් ඉන්නේ කොහෙන් ගියත් කොයි නායකයෙක් වුණත් කොයි මොන නායකයෙක් හිටියත් එයාට ඇත්ත කියනවනේ ඇත්ත කියන්න ඕනේ කෙලින්. ඇත්තට එයාගේ ඇත්තට ප්‍රොපෝට් ඇදුණා නම් කරන්න දෙයක් නෑ අපිට කරන්න දෙයක් නෑ. අඩුපාරාවක ඇදුණා නම් කරන්න දෙයක් නෑ. ඇත්ත කතා කරනවා අපි ඇත්ත කතා කරනවා. කවුරුත් කමන්නේ. එතකොට එහෙම ඇත්ත කතා කරනවා. ඇත්ත කතා කරන මිනිහට මිනිස්සු ගරු කරනවා. මොකද මේ මිනිස්සු ඇත්තට කතා කරන්නේ බොරු කියන්නේ. ඒ මිනිස්සුගෙන උනත් ඉන්නේ වැරද්දක් කරන්නේ ඉන්නේ කියලා මම පැත්ත බුකුරව වැරද්දක් කරා කියලා. ඇත්ත කතා කරන්නේ එහෙමයි. අය මේ හැමෝටම කෙල ඉඳලා කියන්නේ මෙතන කියලා තින්නේ මෙතන. අනුන්ගේ නම ක්ලික් නොකරන්න ඕක කියලා. අනුන් අවමන් දිවෙන් නොකියන්නේ. අනුන්ට අවමන් කරන්නේ නැහැ. අනුන්ගෙන බොහොම ලොකුට බයිනවා එහෙම කරනවා. තමුන්ගේ ජීවිත ගතොත් එimhe අපාය ජීවිතයක්. තමුන් සුද්ධවන්තයෝ වගේ. එහෙම නෙමෙයි. තමුන්ගෙනත් විවේචනය කරන්න ඕන. මට මෙහෙම දෙයක් මම මෙහෙම කරන්න බෑ. මට මේ බැරිකම් තියෙනවා කියලා එහෙම කියන්න පුළුවන්. එහෙම නේ. අද හැමෝම අනිත් එක තමයි හරි අහංකාරය. මේ තරුණ පරම්පරාව ගැන මම තව එකක් කියන්න ඕනේ. අපේ ලංකාවේ පිටරට නම් මම දන්නේ නැහැ. පිටරට මම ගියේ නැති නිසා මම දන්නේ නැහැ. ලංකාවේ තරුණ පරම්පරාව නම් හරිම අහංකාරයි. ආහාර අහංකාරකමක් තියෙනවා. අනේ මම දන්නේ නැහැ අහංකාරකම කොහොම අරින්නද කියලා. කෝටු වලින් ගහන්න නෙවෙයි දන්නේ ගුරුන්ට ආයසරයක් මං හිතන්නේ මේ ළමයින්ට. ඉස්කෝලේ විශ්වවිද්‍යාල ළමයින්ට ගහන්න බෑනේ. ලොකුයිනේ. ලොකු නෝනට මං ගහනකට අමතරව හොඳට කියලා දෙනවා ළමයින්ට. අපේ විශ්වවිද්‍යාලේ ඉන්න ආචාර්යවරු සමහර අය ගහනවා. ගහලා හරි හදනවා. ඒක හොඳයි. එහෙමත් හැදෙන එක. නැත්තම් හැදෙන්නේ නැහැ. මේ ඒ ළමයින්ට ගහන දේවල් නෙමෙයි කරන්නේ. ළමයි හරි හොඳ දේවල් නෙමෙයි එතන ඇවිල්ලා කරන්නේ. මේ දැන් මේ ඉන්න සමහර දැන් අම්මම දැකලා තිනවා මේ මම කී සුපර් මාකට් එකට ගියොත් නැත්තම් කාග්ලිස් එකට ගියොත් ඒ ඉන්න ගැහැණු නැත්තම් පිරිමි තරුණයන් ඉන්නේ නාකි මිනිස්සු නෙමෙයි මේ අපේ වයසේ මිනිස්සු නෙමෙයි ඉන්නේ. හරි අහංකාරයි. දවසක් මම මේ කී සුපර් මාකට් එකට ගිහිල්ලා රුපියල් 10ක් දීලා 3000 ගාන මට 3010ක් වගේ ගාණක් ආවේ 5000ක් දුන්නා 5000 රුපියල් 10ක් දුන්නා මේ මිනිහා ගත්තා මගෙන් 3020ක් ගත්තා. 10ක් දුන්නා පස්සේ 3000ක් විතර ගන්න ඕනේ. ඊට පස්සේ මම ඒ මනසට කිව්වා මම හොඳින් කිව්වා මම යාට කිව්වා මේ ඔයාලා 10 දුන්නානේ මේ 3000ක් නේද ගන්න ඕනේ කියලා. නෑ 3020ක් තමයි ගන්න ඕනේ කිව්වා. ඒ රුපියල් 10 දුන්නානේ ඒක නිසා රුපියල් 3020ක් ගන්න ඕනේ. මම තදින් කිව්වා යා. තරුණ කොල්ලෙක්. ඊට මම කිව්වා මේ නෑ එහෙම වෙන්නේ දැන් නෑනේ මේ 3000 දැන් වැඩ 3010 නේ ගානේ 3010 නම් 3010 3010ක් දුන්නා. ඒක 3000ක් නෑ ගන්න 5000ක් කියලා. 5010ක් නේ දුන්නේ.
5010න් 3010ක් අඩු කරලා බලන්න. ඒතර වැටෙනවා 2000 කියලා. 2000 කොහේ මතක දුන්නා. නෑ 1999 1999 තමයි දෙන්න ඕනේ කියලා. හරි කැදීලා කරා. ඊපස්සේ මම ඒ පාර කිව්වා මේ ඔයා ඕලෙවල් පාස් කරලා දැන් ඇවිල්ලා තියෙනවා. ඕලෙවල් කරලා නැද්ද දන්නේ නැහැ නේද කියලා. ඔක්කොම විශ්වවිද්‍යාලයක වැඩ කරන කෙනෙක්. හරි විශ්වවිද්‍යාලයක උගන්වන කෙනෙක්. මට මම පේන්න මට නම් ඕලෙවල් කරලා හරියට කරලා නැහැ. ඒ පාර තා නැග්ගා. යකා නැග්ගා. ඒ පාර මම කියන ගත්තා මමත් දුන්නා හොඳට. මමත් හොඳට නෙල්ල ඇරියා මේ බන්නේ නැහැ. හොඳට යාර කිව්වා. කියලා මං කිව්වා මේ ඔයාව නම් තියාගෙන වටින්නේ නැහැ මේ ඔයාව නම් මෙතන නිරපා හරින්න ඕනේ අනිවාර්යයෙන්ම ඔයාව මේ ප්‍රමිසස් වලින් එලිට තල්ලු කරලා දාන්න ඕනේ කියන තමයි ඔයාව. ඔයාට නම් මේ ගෙනගෙන එන්න ඕලෙවල් කරලා එන්න නැත්නම් වැඩක් නැහැ මෙතන කිව්වා. තදින්ම කිව්වා ඒක. මම මේක මේ මැනේජර් වරයාටත් කියන්න ඕනේ කිව්වා. මැනේජර් වරයාටත් මං කිව්වා ඒ මිනිහත් හොඳට අහලා කියලා හිනාදලා හරි මිස්ටර් සෝරි ආයෙ සරක වගේ දෙයක් වෙන්නේ නැහැ. ඊළඟ සැරේ තේමිය ඒ දෙම කරා. පස්සේ මං ඉතින් ඔය මගුල් කීල්ස් එකට ගියේ නැහැ වෙන තැනකට ගියා මම එපා. යාගේ ඕක තියාගන්නේ. ඉතින් අනිත් එක තමයි තවත් එකක් තමයි මේ වසවිස තියෙන ද්‍රව්‍ය අපි අරගත්තොත් එහෙනම් මොනවා හරි වසවිස අපි මොකක් කෙමිකල් එකක් ගත්තා නම් මොකක් හරි කෙමිකල් එක වස කෙමිකල් එක දානවා මාළුත් එක්ක දානවා කෙමිකල් එක ගියන්නේ වහලා තමයි ඔව් මෝටින් පැකට් එකක් අරගෙන මෝටින් සමහර මෝටින් පැකට් වල මෝටින් හරි මදුරු කොයිල් පැකට් වල වටේ කුඩු වගේ තියෙනවා ඩස්ට් එක වගේ තියෙනවා ඒක වහලා තමයි ඇතුළේ තමයි ඩස්ට් එක වගේ තියෙනවා ඒක දානවා මම ඒක කියනවා අයියෝ දාන්නේ ඒක කියනවා හරි තරහ යනවා ඒක නගිනවා මාරු නගිනවා ගෑන් ළමයින්ටත් එහෙම තමයි පිරිමි ළමයින්ටත් එහෙම තමයි ඉතින් ඔය ගෑන් ළමයි පිරිමි ළමයි කසාද බඳිනවනේ ඉස්සරහට කසාද බඳින මන් දන්නේ කොහොම ඉන්නවද කියලා කිව්වට කි පාස් නැහැ නේ ඒතකොට ඒකෙන් හැදෙන ළමයි අද අම්මා තාත්තා කෙනෙක් කියලා જાතියක් නේද අපේ අම්මලා තාත්තලා අද අපේ අම්මලා තාත්තලා හැම එකම අපි පස්සෙන් හිටියා අම්මලා අපි මොකක් හරි ඉස්කෝලේ හරි කොහේ හරි අපට මොකක් ප්‍රශ්නයක් වුණාම ගෙදරින් ගිල කියන්නේ තාත්තා නැන්නේ තාත්තා කතුරු ගිල අම්මට ගිල කියන්නේ ඉතින් අම්මා ටීචර් කෙනෙක් අපේ අම්මා ටීචර් කෙනෙක් හරි ස්ට්‍රික්ට් බොහොම ස්ට්‍රික්ට් මට මතකයි ලොකු පාරෙත් මට ගැහුවා වයසරෙල මැරෙනකම මට බැන්නා බයින්න බැන්නා ඔය බං කියලා මෙයා කතා කරනවා මේ ඔය හරිය නෑ ඔය වැඩේ කරන වැඩේ කියලා කියනවා කියන්න පුළුවන් බැරිකම නෑ නම දැන් ඉතින් අම්මලාදට කියන්නේ අනේ යාගේ කරදර උස්මහත් තුන දැන් කතා කරන්න බෑනේ ඒක කරදර උස්මහත් තුන කෙටි උස්මහත්න පහත් කරගන්න ඕනේ මොකෙන් ගහලා හරි පාත් කරගන්න ඕනේ උස්මහත්න වැඩි නම් කොට කරගන්න ඕනේ මමනේ හැදුවේ මගේ තාත් මහත්තයාගේ තියෙන ධාතුලින් උඹ හැදුනේ එහෙනම් මට පුළුවන් උඹ වල පාත් කරලා තියන්න ඒක හදන්න ඕනේ ලංකාවේ පිටරට සංස්කෘතිය කෙසේ වෙතත් කම ලංකාවේ සංස්කෘතිය අනුව හදන්න ඕනේ ළමයි මම නම් කියන්නේ ගුරුන්ට ඇසර පූට්ට ගේනවනම් හොඳයි ගහලා හදන්න ගුරුවරයා කියලා කියන්නේ කාටවත් යටත් වෙන්න බෑ ගුරුවරයාගේ තියෙන භූමිකාව මොකද්ද ළමයාගේ චරිතය හැදීම අධ්‍යාපනය කියන්නේ පළමුව චරිතය හැදීම තියෙනවා නැතුව දැනුම දුන්නතර වඳුරට දැරිපිහි දුන්නා වෙනවා චරිතය හදන්න ඕනේ නැත්නම් ඒ ළමයා හදන්න බෑ ආයි විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා ලොකෙක් වුණාන් පස්සේ හදන්න බෑ ඒකම පස්සේ අහන තැනකට එන්නේ නෑ එමුනියා අපි තුන් ඉංජිනේරියෙක් වෛද්‍යවරයෙක් වුණාන් පස්සේ එන්නේ ඒ තැනට අහන පස්සේ ආයි අහන සතර එන්නේ නෑ යා හැදෙන්න ඕනේ ඉස්කෝලේ හැදෙන්න ඕනේ ඉස්කෝලේ ග්‍රේඩ් 1 ඉඳලා හැදෙන්න ඕනේ මම නම් කියන්නේ ඉස්කෝලේ අපි යන කාලේ ඉස්සර කෝටු පාවිච්චි කරන්නේ වේවැල තියෙන්න ඕනේ වේවැලෙන් ගහන්න ඕනේ හරියන්නේ නෑ ගහන්න ආවම ළමයාව අම්මලා අතර දෙක තුනක් දීලා අරින්න තියෙනවා හැදුවා මෙහෙමද කියලා ඒකට නීති පාස් කරන්න රටේ මම නම් කියන්නේ ඒ වගේ දේවල් නීති පාස් වෙන්න ඕනේ පිටරටවල කොහොම තිබුණත් කමන්නේ මානවයිකම් තිබුණත් කමන්නේ ආදිවාසීකම් මානවයිකම් ඒවා වෙනම තියාගෙන කියන්නේ ඒ රටවල අපේ රටේ මානවයිකම් වලට ඒවා ඇති කරන්න ඕනේ අපේ රටේ ළමයා හදාගන්න මේ ලෝකේ අන්නේ ඒව නැතිව කියලා තියෙනවා මානවයිකම් කියලා ඒ වගේ දේවල් නැතිවලා තියෙනවා ඒ රටවල නරකලා තියෙනත් ඒක තමයි ඒ රටවල අම්මලාතල අහන්න ඇති ස්වරූපයක් තියෙනවා ඒ රටවල අන්තයි අපේ රටවල මොකද ඒ රටවල බටහිර රටවල එච්චරම පස්සෙන් සාමාන්‍ය සැරෙන් යන්නේ ආසියාතික රටවල බොහොම සැරෙන් යනවා මොකක් හරි දෙයක් ගත්තොත් ඒක තදින් යනවා ආසියාතික රටවල වෙනම මේ සිස්ටම් එකක් තියෙන්න ඕනේ එතකොට අපි මෙතන අපි කියන්නේ මොකද්ද අනු හොඳ නම කිලිට නොකරන්න සීල දුසිරිතෙන් කෙරෙන් දුරවන්න සුසිරිතට නිරතුරුව හිත දෙන්න දැන් අපි තුමු කවුරුරි හොඳ දෙයක් කරනවනේ ඒකට අපි තුමු දැන් එක මට අපේ කැම්පස් එකේ ආචාර්යවරියක් කිව්වා මේ යා බස් කොන්දොස්තර කෙනෙකුට හොඳ කිව්වලු හොඳ වැඩක් කරා කියලා. ඒ මිනිහා කිව්වලු අනේ මැඩම් මම මේ ජීවිතේම එකම හොඳක් හොයගෙන මිනිස්සෙක් කියලා. ඉතින් ඒකනේ අපි මිනිහ හොඳ කරාම හොඳ කරා කියලා කියන්නේ. නරක කරාම නරක කරා කියලා කියන්නේ. නරක කරාම නරක කරා කියලා කියන්න බෑ හොඳ කරාම හොඳ කරා කියලා කියන්නේ නැත්තම්. දැන් අපි වතුරට වෙන්නේ එහෙමනේ. අපේ රටේ දේශපාලන පක්ෂයට අපි බනිනවා සර්. දේශපාලනට බනිනවා. දේශපාලන බැන බැන ඉඳලා හරියන්නේ නැහැ. දේශපාලන කරපු හොඳක් කියනවා. හොඳ කිය තමයි ඒගොල්ලෝ කරපු වැරදි කියන්නේ. වැරදි කියන්නේ ඉමේට ගණන් නෙමෙයි වැරදිට වැරද්ද කියලා කියන්නේ. එහෙම. අපේ රටේ අන්නේ ඒක නරක දෙයක් තියෙනවා. ඉතින් අපි හොදක් කරතරක සමහරක කියන්නේ අපි හොදක් කරතරක් නෑ නරක අහනවා කියලා. ඒ කියන්නේ මිනිස්සු නරක කරනවා. එහෙම හරියන්නේ. හොඳ කරන දිගට හොඳ කරන කවුරු වැරදි කරයි කව වැරදි කියලා කිව්වොත් තමුන්ගේ හොඳ තමුන් හයිට කරගෙන යනවා අනිත් යන හොදක් හයිට කරනවා. අනේ හොඳ කරලා වැඩක් නෑ උන් බය අපි
මේ හොඳ කරන්නේ දෙවියන් වහන්සේට. දෙවියන් වහන්සේ ඔක්කොම ගණන් තියා ගන්නවා. මිනිසුන්ගෙන් අහන්න ඕනේ නැහැ හොඳ කරලා මිනිසුන් ඉතින් ඊර්ෂ්‍යාවට මිනිසු කියනවා එයාට වාසියක් නැත්තම් පුද්ගලික වාසියක් නැත්තම් මට වැඩක් නැහැ ඔය ඔක්කොම බොරු කරන්න කියලා. නමුත් දෙවියන් වහන්සේට අපි හොඳ කරන්නේ. අපි ස්වායත්ත වෙන්න ඕනේ මිනිසුන්ගෙන්. මිනිසුන්ගෙන් ප්‍රශ්න මේ අහලා අපි හොඳ නරක කරගෙන දෙවියන් වහන්සේ තුල අපි විශ්වාසය තියන්නේ දෙවියන් වහන්සේ ධර්මය මොකද්ද? ඒ අනුව අපි හොඳ කරන්න ඕනේ. දෙවියන් වහන්සේ ඉදිරියේ අපි ලකුණු දා ගන්න ඕනේ. දෙවියන් වහන්සේගේ ස්වර්ග රාජ්‍යයට ඇතුළේ. Baby,
අපි සාමාන්‍යයෙන් ලෝකේ ජීවත් වෙනකොට ලෝකේ දේවල්ට වන්දනා කරනවා. ගොඩක් අය කරන දෙයක්. ලෝකේ දේවල්ට වන්දනා කරනවා. සල්ලි වලට විශේෂයෙන් වන්දනා කරනවා. සල්ලි තියෙන මිනිසුන්ට වන්දනා කරනවා. මේ ලෝකේ පෙන්න ජනයාට වන්දනා කරනවා. නමුත් නොපෙන්න දෙවියන් වහන්සේට වන්දනා කිරීමක් නැත. දෙවියන් වහන්සේනේ සමාන කතෝලික අය පවා කියනවා. ඔය බොරුනේ. දෙවියන් වහන්සේ කියන්නේ බොරුනේ. මේ ලෝකේ ඔය ඉබේ එන්නේ නැති. එහෙනම් ඉතින් අපිට ඔය මේ සොයාගත්ත දැනුමත් එහෙම තමයි කියන්න තියෙන්නේ. ඔය ඒක න අයිසැක් නිව්ටන්ලා එකා හිටියේ ආයේ බොරු වෙන්නේ නැති ඔය කියපුවා බොරු වෙන්නේ නැති. බොරු වෙන්නේ නැති කියලා දැන් කියන්නේ නැහැ නේ. එහෙමනම් දැන් මේ ඔක්කොම භාවිතා කරනවානේ. භාවිතා කරලා ඔක්කොම දිනු කරගෙන තියෙනවානේ. හැම දෙයක්ම. එතකොට දැන් ලෝකෙ මැවීම ගැන කොහොමද ඔය අපි දැනගත්තේ? සුද්ධ බයිබලයේ. සුද්ධ බයිබලයේ කියලා තියෙනවා මේ ලෝකෙ මැවීම ගැන ඒ කාලේ මිනිස්සු කතා කරන්නේ නැතිනේ.
ලෝකෙ මැවීම කාලේ ලිව්වේ නැහැ මේ සුද්ධ බයිබලේ. සුද්ධ බයිබලේ ඒ කාලේ පටන් මුඛ પરම්පරාගත පැවතුණු කතාවක් මිනිසුන්ගේ. එතකොට සමහර අය කියයි අපෝ ඒවා බොරු වෙන්නේ. ඒ බොරු කියනවා සාමාන්‍යයෙන් මේ ලෝකෙට වැඩියෙන් ආවේ මේ කාලේ තමයි දැන් මිනිස්සු ගා බොරු කියන්නේ. ඒ කාලේ මිනිස්සු වැඩි බොරු කියනවා. මිනිස්සු ඇසුදී දැන් අපි දන්නවා ඔයගොල්ලන්ගේ අපේ 1900 ගණන් වල කාර්යයේ මිනිස්සු උඟක් දැන් ඉන්න මිනිස්සුන්ට උඟක් වෙනස් නේ. ප්‍රතිපත්තිගරුකව ජීවත් වෙනවා. උඟක් අය. දැන් මිනිස්සු ප්‍රතිපත්තිගරුකව ජීවත් වෙන මිනිස්සු ගත්තොත් එහෙම මං කියේ වන්දනා කරන්නේ අර වගේ දේවල්ට තමයි. ධනේට බලයට වන්දනා කරනවා. එතකොට ඒ වගේ දේවල් ප්‍රතිපත්තිගරුක මිනිස්සු නෙමෙයි ගාව තියෙන ගතිගුණ නෙමෙයි. ලස්සනට වන්දනා කරන සමහර අය. කැත දෙයට වන්දනා කරන ලස්සනයි කියන්නේ. එතකොට ඒ වගේ දේවල් වන්දනා කරන්න බෑ. වන්දනා කරනකොට දෙවියන් වහන්සේට පමණයි. අපේ සිතින් ගතින් මුළු ගතින්ම අපි වන්දනා කරන්න ඕනේ දෙවියන් වහන්සේට පමණයි. එතකොට ඒ කාලේ සුද්ධ බයිබලයේ මුඛ પરම්පරාගත ආපු දේවල් පස්සේ කාගෙදී එක පොත්වල සුද්ධ බයිබලය කියන්නේ එක පොතක් නෙමෙයි පොත් ගණනාවක එකතුවක්. ඒ කාලේ තිබිච්ච සංස්කෘතිය පවා ඒ පොත්වල ලියවිලා තිනවා. බයිබලයේ දෙක කොටස් සුද්ධ බයිබලයේ කොටස් දෙකකට බෙදෙනවා. පරණ ගිවිසුම සහ අලුත් ගිවිසුම කියලා. පරණ ගිවිසුමේදී තියෙන්නේ කොම යේසුස් ස්වාමීන් වහන්සේ යේසුස් ක්‍රිස්තුන් වහන්සේ පැමිණෙන්න පෙර ලෝකෙ තිබිච්ච අවධිය ගැන දෙවියන් වහන්සේ කොහොමද මිනිසට කතා කරේ මිනිසට ක්‍රියා කළේ. ඒතර මට මතකයි මගේ කැම්පස් එකේ වයසක ආචාර්යවරයෙක් දවසක් කිව්වා එයා බෞද්ධ කෙනෙක්. එයා කිව්වා මේ එයා ක්‍රිස්තියානි ඉස්කෝලේ ගෙනත් කෙනෙක් වයසයි. අවුරුදු ගානක විතර වයසයි දැනට. ක්‍රිස්තියානි ඉස්කෝලේ ගෙනත් කෙනෙක් යා. බෞද්ධ කෙනෙක්. ඔය දෙවියන් වහන්සේ කියන්නේ බොරුනේ. එයා මට ලිදවන්නේ තමයි කතාව කිව්වේ. මොකද මම හොඳ ආගම ධර්මයේ අදහන කෙනෙක් නිසා ආගම ධර්මානුකූල ජීවත් වෙන කෙනෙක් නිසා මට ඒ කතාව කිව්වේ. මට ලිදවන්නේ කිව්වේ දෙවියන් වහන්සේට බයින්න නෙමෙයි. වෙනසට බයින්න දැන්නෙත් නෑ. දෙවියන් වහන්සේ කියන කොඹුරුනේ මෝසස්ගේ නීතිය කිව්වේ ඇසට ඇස දතට දත කියලා දෙවියන් වහන්සේ දුන්නේ. දැන් ඔය අල්ගිවිසුමේ මොකද කියන්නේ? ඇසට ඇස දතට නෙමෙයි. එක අමුලට ගහුවොත් අනිත් අමුලට හරවන්න කියලා. මොකද්ද මේ දෙවියන් වහන්සේගේ දෙපිට කාටු කතාව? මම ඒ වෙලාවේදී මේ මිනිහයාට දුන්නේ උත්තරේ තමයි පළමු උත්තරේ තමයි දෙවියන් වහන්සේ කියන්නේ අපි නෙමෙයි. පළමු. මිනිහයා නෙමෙයි දෙවියන් වහන්සේ කියන්නේ. දෙවියන් වහන්සේ සිතන පතන විදිය මිනිහයාට කියන්න බෑ. පළමුව එක. දෙවෙනි එක. දැන් අපි හිතමු හුඟක් ගණිත ලොකු ගණිතඥ ඇල්බර්ට් අයින්ස්ටයින් කියලා. එයා හිතන පතන විදිය මේ කර්තකාරකට මේ ත්‍රිවිධකාරකට කියන්න පුළුවන්. එයා හිතන පතන විදිය කොහොමද කියන්නේ? ඇල්බර්ට් අයින්ස්ටයින් වල මේ රටේ ගමේ ගොවිලදක් ගිල බැඳ කසාද බැඳ නම් මම නිකන් කියන්නේ. එයාත් එක්ක ජීවත් වෙන්න පුළුවන්. ඒක ජීවිතේ බෑනේ මොනවාසේ ජීවිතේ තේරුම් ගන්න බෑනේ පළමුව. ඉතින් අපි ඒක තේරුම් ගන්න ඕනේ. මේ සාමාන්‍ය මිනිසුන් අතර ඉහළ ඥානයක් තියෙන මිනිස්සුෙක් එක්ක අපි තේරුම් ගන්න අපිට තේරුම් ගන්න බැරි නම් දෙවෙනි වාසිය තේරුම් ගන්න මිනිසාට කෙසේ වෙතත් බැරිය. ඒක හොඳට මතක තියාගන්න. මිනිසා කියනවා අහංකාරකමින් දෙයියෝ නෑ. දෙයියෝ කියන්නේ තමුන්ගේ මනස මට්ටමෙන්ම ඉන්නවා දෙවෙනි වාසිය. අපේ රටේ මිනිස්සු පවා ඒක කරනවා. ගොඩක් මිනිස්සු. දෙයියෝ කියලා කියන්නේ අපේ රටේ තමුන්ට හිතන විදිහට කාවරි ඔය අපි ලොකු කෙනෙක්ව දාලා කියනවා මේ දෙවෙනි වාසිය මේ වගේ මෙහෙම පවතින දෙයක් නෑ කියලා අපි දේශනා කරන මේ විදිහට. එහෙම බෑ. දෙවියන් වහන්සේ කියලා තිනවා මොකද්ද මේ ගෘහ ශිල්පීන් ඉවතරන ගල ගොඩනැගිල්ලක ගෘහ ශිල්පීන් එපයි කියලා ඉවතරන ගල මේක වැඩක් නැහැ කියලා කියන දේ දෙවියන් වහන්සේ ගන්නවා ඒක මුල් ගල හැටියට. උඹලා දෙවියන් වහන්සේ විතන්න පදන සම්පූර්ණ මිනිහ හිතන විදිහට ප්‍රතිවිරුද්ධව. දෙවියන් වහන්සේ තුළ අපිට සියල්ල කළ හැකිය. මා බලවත් කරන සමිදානන් තුළ සියල්ල කළ හැකිය කියලා කියනවා. අපි ඊළඟ මේකදී බලන එක ගැන කතා කරන්නේ. දෙවියන් වහන්සේ තුළ බලවත් වෙනවනේ අපිට සියල්ලම කරන්න පුළුවන්. බැරි කමක් නෑ. ප්‍රාතිහාර්ය පවා කරන්න පුළුවන්. සාමාන්‍ය මිනිසුන්ට දෙවියන් වහන්සේ තුළ ප්‍රාතිහාර්ය කරනවා කියලා මේ එක එකනව රෝද පුටුවේ නැගිටිනවයි මේ එහෙම මිනිසුන් මේ කම්මැලිකම් කරන ප්‍රාතිහාර්ය නෙමෙයි. හරි? අතර භෝජනය ගෙනත් කෑම භාජනය ගෙනත් නිකන් කම්මැලිකම් කරන ඒවා නෙමෙයි. ප්‍රාතිහාර්ය කියලා කියන්නේ මෙහෙමයි අපේ ජීවිතේදී අපිට ජය ගන්න බැරි අවස්ථාවේදී දෙවියන් වහන්සේ ප්‍රාතිහාර්යයන් කරනවා අපිට. ඒ වගේ.
දැන් මටත් ඒ වගේ මොකක් ප්‍රාතිහාර්ය වෙලා තියෙනවා. මටත් අපේ පවුලේ අයටත් මොකක් ප්‍රාතිහාර්ය ඒ වගේ ප්‍රාතිහාර්ය වෙලා තියෙනවා. ප්‍රාතිහාර්ය වුණා කියලා අපි මේ සුඛෝපභෝගීව ජීවත් වෙන්නේ නැහැ. එනවාස අපිට සුඛෝපභෝගී ජීවිතය දීලත් නැහැ අපි ඉල්ලලත් නැහැ උනාසගේ. ඉල්ලන්නෙත් නැහැ. සුඛෝපභෝගී ජීවිත අවශ්‍ය නැහැ. සාමාන්‍ය ජීවිත තුනම ඇති. ඒක බඩගිනි හිටියත් ඇති. බඩගිනි හිටලා ටිකක් දෙවෙනසට ඔප්පු කරත් කමක් නැහැ ඒක. සාමිනේගේ යහපත සඳහා. අපි එහෙම ජීවත් වෙන්න. එතකොට රුවන් පහනක් දල්වමු දෙවියන්වහන්සේට අපි. සිත් සතන් තුල සදා නොනිවෙන දහම් පහනක් දල්වමු. සමිඳුනේ දෙවි සමිඳුනේ ඔබට පහනක් දල්වමු.
මහිමයම කියමි තුවන් පමණක් දල්වමි සිත් සතන් තුළ සදා නොනිවන දහම් පහනක් දල්වමි සමිඳුනේ දෙවි සමිඳුනේ ඔබට පමණක් දල්වමි තුගේ පහනෙන් මම සදා දිලෙමි පහන් ගෙන පිදෙමි දහම් නොවැටෙන දහම් රැවටට මම පහන් කරමි සතන් තුළ පහන් ලංවා පහන් පොත් බඳිමි තුවන් පහනක් දල්වෙමි සිත් සතන් තුළ සදා නොනිවෙන දහම් පහනක් දල්වමි සමිඳුනේ දෙවි සමිඳුනේ ඔබට පමණක් දල්වමි පමණක් දල්වෙමි සිත් සතන් තුළ සදා නොනිවෙන දහම් පහනක් දල්වමි සමිඳුනේ දෙවි සමිඳුනේ ඔබට පමණක් දල්වමි ලංකරාණි මෑණී සිංහලේම මෑණී දිනේ පබානිදානේ දිනේ කුමාරි මෑණී ඔබට කැපවෙන ලංකමෑණී ඔබව තුදනෙනු ලංකරාණී ඔබව පසස ශ්‍රී ලංකරාණි මෑණී සිංහලේම මෑණී දිනේ පබානිදානේ දිනේ කුමාරි මෑණී ලංකදීපයේ ලංකතූපයේ තිලකයයි ඔබ ලංකරූපයේ හැටිනවේ ලංකරාජයේ රැජිනවේ ශ්‍රී ලංකරාණි මෑණී ශ්‍රී සිංහලේම මෑණී දිනේ පබානිදානේ දිනේ කුමාරි මෑණී
රාණි මැණී ශ්‍රී සිංහලේම මැණී තිනේ පබානිදානේ තිනේ කුමාරි අපි එහෙනම් අදට නවතින්න බලාපොරොත්තු වෙනවා. මම කියපු කරුණු සැලකිලිටගෙන ඒතුළු ජීවත් වන්නයි කියලා මා සිටිනවා. ඉගෙන ගත්තට මදි. අධ්‍යාත්මය අපි වැඩි දියුණු කරගෙන දෙනාසය තුළ ජීවත් වෙන්න ඕනේ. යක්ෂයා තුළ නෙමෙයි. කම්මැලිකම් ජීවත් වෙමින් කම්මැලිකම් කර කර ජීවත් වෙන්න නෙමෙයි. රටට වැඩක් කරමින් සේවයක් කරමින් දෙනාසය තුළ අනිත් අයට යහපතක් වෙන විදිහට ජීවත් වෙන්න අධිෂ්ඨාන කරගන්න. එබැවින් ඔබ හැමෝටම දෙවියන් වහන්සේගේ සරණ ප්‍රාර්ථනා කරනවා. නැවත හමු වෙනතුරු මම එනම් අදට නවතිනවා. ඔයගොල්ලෝ හැමෝට සුබ දවසක් සුබ අනාගතයක්.